පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමෙන් අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවී පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයාණන්ගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. තේමාව අප තුළ ඇති දේවත්වය ඉස්මතු කරගනිමු. හැඳින්වීම අද සාමාන්‍ය සමයේ 25 වන ඉරුදිනයි. ක්‍රිස්තුස් වහන්සේ සෑම විටම තම ශ්‍රාවකයන්ට ආදර්ශමත් නායකයෙකු වූසේක. උන්වහන්සේ කිසි දිනක තම නායකත්වයේ බලය අනිසි ලෙස නොයදූසේක. ඒ වෙනුවට උන්වහන්සේ සැමගේ සේවකයෙකු වූසේක. අද දින සුපුවතින් අපටද ආරාධනා කරනුයේ ක්‍රිස්තු නායකත්වයේ ලක්ෂණ අප ජීවිත තුළ වර්ධනය කර ගනිමින් සැමට සේවය සැලසීමටයි. ඒ සඳහා අවැසි වරම් පතා මෙම දිව්‍ය යාගයට බැති සිතින් සහභාගී වෙමු. ක්‍රිස්තුස් වහන්සේ තුළ මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි, එදා අපෝස්තලවරුන් තමන් අතරින් ප්‍රධානියා කවුද, තමන් අතරින් වැදගත් කවුද කියන දේ පිළිබඳව විවාද කළේ ඔවුන්ට ස්වර්ගීය වටිනාකම් අමතක වෙච්ච නිසා. ස්වර්ගීය වටිනාකම් හොයනවට වඩා අනවශ්‍ය දේවල් වලට තමන්ගේ කාලය, තමන්ගේ ශ්‍රමය ඔවුන් විඩංගු කරපු නිසා. එනිසා අපි සුළු මොහොතක් නිහඬව මේ මොහොතේදී සිහියට නංවමු. ස්වර්ගීය වටිනාකම් වලට සිත යොමු කරනවට වඩා මේ ලෝකේ වැදගත් නැති දේවල් වලට අපගේ කාලය, ශ්‍රමය, ධනය නාස්ති කරපු අවස්ථාවන්. එවැනි අවස්ථාවන් සිහියට නංවලා ස්වාමින් වහන්සේගෙන් අවංකවම සමාවිල්ලලා මේ මොහොතේදී අපි යාඥා කරමු. සියලු බලැති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කෙලෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එහෙන් භාග්‍යවන් නිත්‍ය කන්‍ය මරිය තුමියද සියලු සුදු දූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමින් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි. සියලු බලැති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවිතය කරා අප සැම ගෙන යනසෙක්වා. ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව. ස්වර්ගීය දෙවියන් වහන්සේට මහිමය වේවා. මෙලොවේ උන්වහන්සේගේ දයාවතන් හට සාමය වේවා. දෙවි ස්වාමිනී, ස්වර්ගයේ රජාණනි, සියලු බලති දෙවි පියාණනි, අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා ඔබ වහන්සේට ස්තුති කරමු. එක්
ජනිත පුත්‍රෝ ස්වාමිනී ජේසුස් ක්‍රිස්තුනි දෙවි ස්වාමිනී දේවාංශ බාලකයාණනි පියාණන්ගේ පුත්‍රයාණනි ලොවේ පව් හරින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව ලොවේ පව් හරින ඔබ වහන්සේ අපගේ ඇදුම පිළිගත මැනව පියාණන්ගේ දකුණු පසේ වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව ශුද්ධාත්මයන් හා සමග දෙවි පියාණන්ගේ මහිමෙහි වැඩවසන්නා වූ ජේසුස් ක්‍රිස්තුනි එකම ශුද්ධෝදනයන් වහන්සේ ඔබ වහන්සේමය එකම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේමය එකම පරෝත්මයන් වහන්සේ ඔබ වහන්සේමය ආමේන්. අපි යාඥා කරමු. සර්ව බලධාරී වූ සදාතන දෙවි ස්වාමිනී ධර්මිෂ්ඨ භාවයේ පූර්ණත්වයේ කරාපගෙන යනු සඳහා ඔබ වහන්සේට ප්‍රේම කිරීමටද අප සහෝදර සහෝදරයන්ට දයා වීමටද ඔබ වහන්සේ අපට උගන්වන සෙක් වේද. ඔබ වහන්සේගේ අනපනත් බුළුමෙන් අනුසාර කරමින් සදා ජීවිතය කරා පැමිණීමට අපට ඔබ වහන්සේගේ වරම් දානය කළ මැනව. මෙකිදේ ඔබ හා ශුද්ධාත්මයන්න් සමග එකම දෙවියන්ව සදාහටම වැඩ සිටින්නා වූද රජකම් කරන්නා වූද ඔබගේ පුත්‍රයාණන් හා අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. වාඩි වන්න. පළවන දේව ප්‍රකාශනය හිතෝපදේශයේ පොතෙන් උපුටාගත් කොටසකි. දැහැමියා අපට කරදර කරන බැවින්ද අපේ ජීවිත ක්‍රමයට විරුද්ධ වන බැවින්ද නීතිය කඩ කරන විට අපට දොස් පවරන බැවින්ද අප ප්‍රගුණ කළ විනයට එරෙහිව චෝදනා කරන බැවින්ද අපි ඔහු එනතෙක් සැඟවී බලා සිටිමු. ඔහු පවසන දේ ඇත්තද කියා බලමු. ඔහුට ලැබෙන අන්තිමය කුමන එකක්ද කියා සෝදිසි කරමු. දැහැමියා දෙවිඳුන්ගේ පුත්‍රයානම් දෙවිඳුන් ඔහුට පිහිට වේ සතුරාගේ ග්‍රහණයෙන් ඔහු මුදනු ඇත. ඔහුට ක්‍රූර ලෙස වදදී ඔහු පරීක්ෂා කරමු. මෙලෙස ඔහුගේ කුළුණු ගුණය සොයා බලමු. ඔහුගේ ඉවසීම පරීක්ෂා කර බලමු. ඔහුට ගැලවීම ලැබේ යැයි ඔහු කියා සිටින බැවින් ලජ්ජා සහිත මරණයකට ඔහු හෙලා දමමු. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු ගීය අපගේ පිළිතුර දෙවිදානෝ මාගේ සහයට වදින සේක. දෙවිදානෝ මාගේ සහයට වඩින සේක. අහෝ දෙවිදුනී ඔබේ නාමය අනුහසින් මා මුදාළුව මේනව. ඔබ බල මහිමෙන් මා නිදහස් කළ මේනව. දෙවිදුනේ මාගේ දුමට සවන් දුන මේනව. මා පවසන වදනටද සවන් දුන මේනව. දෙවිදානෝ මාගේ සහයට වඩින සේක. විදේශිකයෝ මට විරුද්ධව නැගිට්ටෝය. සහසික
සේවකයෝ මා මරන්නට සෙව් වූය. මාගේ අධිපතියානෝ දෙවිඳුන් බව ඔහු නොපිළිගත් තෝය. දෙවිදානෝ මාගේ සහයට වඩින සේක. දෙවිදානෝ මාගේ සහයට වඩින සේක. සමිදානෝ මාගේ දිවියට රැකවරණය දෙන සේක. තුටු පහඩු සිතින් මම ඔබට පඬුරු පුදන් නීමි. සමිඳුනේ සැබවින්ම ඔබ යහපත් බැවින් මම ඔබේ නාමය පසසන්නේමි. දෙවිදානෝ මාගේ සහයට වඩින සේක. දෙවන දේව ප්‍රකාශනය ජාකෝබ් තුමන්ගේ හසුනෙන් උපුටාගත් කොටසකි. ඊර්ෂ්‍යාවත් උන්නති කාමයත් කොතැනද? එතන අවුල් වියවුල්ද සියලු නපුරු ක්‍රියාද ඇත්තේය. එහෙත් ලෝකාන්තර ප්‍රඥාව පළමු කොට නිර්මලය. ඊළඟට සාමකාමීය, සානුකම්පිතය, යුක්ති සහගතය. එය දයාවෙන් හා යහපත් ඵලවලින් පූර්ණව පක්ෂවාදී කමින්ද කුහක කමින්ද තොරව පවතී. සැබෑ දමිටුකම වූ කලි සාමදූතයන් සාමයෙන් වපුල බීජවලින් නිපදවන අස්වැන්නකි. ඔබ අතර ආරවුල් හා කලකෝලහල ඇතිවන්නේ කෙසේද? ඒවා හටගන්නේ ඔබගේ ඉදුරන් තුල සටන් කරන තෘෂ්ණාවලින් නොවේද? ඔබ යමකට ආසාවන්නහුය. එහෙත් එය ඔබට ලැබෙන්නේ නැත. ඒ නිසා ඔබ මිනී මරන්නහුය. ඔබ ඊර්ෂ්‍යා කරන්නහුය. ඔබට තෘප්තියක් නැත. ඔබ දබර කරන්නහුය. සටන් කරන්නහුය. නොඉල්ලන නිසා ඔබට ලැබෙන්නේ නැත. ඔබ ඉල්ලුවත් වැරදි ලෙසද ආත්මාර්ථකාමී තෘප්තිය සඳහාද ඉල්ලන බැවින් එය ලැබෙන්නේය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුපුවත් ජයනද. ආලෝකය මමය. මා අනුගාමී වන්නා ජීවනයේ ආලෝකය ලබන්නේ යයි සමිදානන් වහන්සේ වදාරනසේක. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක මාක්තුමන් විසින් ලියා තිබෙන දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා.
ඔහු එතැනින් නික්ම ගලීලය මැදින් ගියහ. ඒ බව කිසිවෙකු දැක ගැනීම උන්වහන්සේගේ කැමැත්ත නොවීය. කුමක් නිසාද උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයානෝ මිනිසුන් අතට පාවා දෙනු ලබති. ඔහු එතුමානන් මරන්නෝය. මරණු ලැබූ පසු එතුමානෝ තෙදිනකින් නැවත නැකිටින්නාහයි ශ්‍රාවකයන්ට ඉගැන්වූ බැවිනි. එහෙත් ඒ කීම ඔවුන්ට අවබෝධ නොවිය. උන්වහන්සේගෙන් අසන්නටත් ඔහු බිය වූහ. ඔහු කපර්නාවුමට පැමිණියහ. උන්වහන්සේ ගෙයි සිටි කල ඔබ මගදී කුමක් ගැන විවාද කළහු දැයි ඔවුන්ගෙන් ඇසූසේක. ඒත් ඔහු නිහඬ වූහ. මන්ද වඩා උසස් කවරෙක් දැයි මගදී තම තමන් අතර ඔවුන් විවාද කළ බැවිනි. එකල උන්වහන්සේ වැඩහිඳ 12 දෙනා කැඳවා ප්‍රථමයා වන්න කැමැත්තේ හැමතම අන්තිමයාත් හැමගේ සේවකයාත් විය යුතු යැයි ඔවුන්ට වදාළසේක. උන්වහන්සේ කුඩා දරුවෙකුගෙන ඔවුන් මැද සිටුවා ඔහු තුරුල් කරගෙන මෙබඳු කුඩා දරුවන්ගෙන් එකෙකු මාගේ නාමෙන් පිළිගන්නා මා පිළිගන්නේය. මා පිළිගන්නා පිළිගන්නේ මා නොව මා එවා වදාළ තැනැන් වහන්සේ යැයි ඔවුන්ට වදාළසේක. ගැලවීමදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනී වහන්සේට ප්‍රශංසා වේවා. සුළු මොහොතකට වාඩි වන්න. ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි, ජේසුස් වහන්සේ තමන්ගේ ප්‍රසිද්ධ ජීවිතය හාහා පුරා කියලා ආරම්භ කරලා උන්වහන්සේ ප්‍රථමයෙන්ම කරපු රාජකාරියක් තමයි අපෝස්තලවරු 12 දෙනෙක් උන්වහන්සේගේ ශ්‍රාවකත්වයට කැඳවීම. ඒ අපෝස්තලවරු 12 දෙනා උන්වහන්සේ කැඳවලා ඔවුන්ට උන්වහන්සේ සමග නතර වෙන්නට ඉඩ හැරලා උන්වහන්සේ ඒ ගෙවපු හැම නිමේෂයක් පාසාම ඔවුන්ට කියලා දුන්නේ ස්වර්ගීය වටිනාකම්. ස්වර්ගයට නෙත් යොමාගෙන ජීවත් වීමේ වැදගත්කමයි උන්වහන්සේ ඔවුන්ට කියලා දුන්නේ. ප්‍රේමන්ත සහෝදර සහෝදරී, මේ විදිහට හරියට නිකන් තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් තමන්ගේ දරුවන්ට යහපත් දේ පුලා කියනවා වගේ ස්වර්ගීය වටිනාකම් වල වැදගත්කම, ස්වර්ගයට නෙත් යොමාගෙන ජීවත් වීමේ වැදගත්කම, මේ ලෝකයේ තියෙන දේවල් වල තියෙන తాවකාලික බව උන්වහන්සේ කෙතරම් ඔවුන්ට කියලා දුන්නත් ඔවුන් තමන්ගේ කාලය, තමන්ගේ ශ්‍රමය, ඒ වගේම තමන්ගේ ධනය අනිසි ලෙස, අනවශ්‍ය ලෙස මේ ලෝකේ ගුණාංගයන් වෙනුවෙන්, මේ ලෝකේ වටිනාකම් වෙනුවෙන් නාස්ති කළා. ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, එවැනි අවස්ථාවක් තමයි අපිට අද දින සුදෝ සුවිශේෂයේ දක්නට ලැබෙන්නේ. උන්වහන්සේ කොච්චර ස්වර්ගීය වටිනාකම් හොයන්නට කිව්වත් මේ අපෝස්තලවරුන් 12 දෙනා උන්වහන්සේත් එක්ක ජෙරුසලම කරා යන ගමනේදී මගදී ඔවුන් අතර විවාද කළේ අප අතරින් ප්‍රධානියා කවුද කියලා. අපේ අතරින් ශ්‍රේෂ්ඨතම පුද්ගලයා කවුද කියන එක පිළිබඳවයි ඔවුන් විවාද කළේ. හැබැයි මා ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, මේ ජෙරුසලම කරා යන ගමනේදී උන්වහන්සේ කපර්නාවුමට ඇවිල්ලා ශ්‍රේෂ්ඨ වීමේ මාර්ගය, කෙනෙක්ට දෙවියන් වහන්සේ ඉදිරියේ ශ්‍රේෂ්ඨ වෙන්නට ඕන නම් ඔහු සැමගේ සේවකයාත් අන්තිමයාත් විය යුතු බව පහදලා දෙනකොට, ඒ වගේම තමන් වහන්සේත් දුක් විඳලා මැරිලා උත්තාන වෙලා මිනිස්සුන්ට කරන්නට පුළුවන් උපරිම සේවය තමන්ගේ මිල කරන්න බැරි ලෙයින් කරලා තමයි ශ්‍රේෂ්ඨ වෙන්න යන්නේ කියලා කියනකොට අපෝස්තලවරුන්ගේ මනසට, අපෝස්තලවරුන්ගේ හදවතට දැනිච්ච කාරණාව තමයි නිර්පරාදේ අපරාදේ
අපි අපේ කාලය නාස්ති කරේ කවුද ශ්‍රේෂ්ඨ කියලා අපි අතරේ විවාද කරන්න. අපරාධය අපි නාස්ති කරපු කාලේ අපොස්තලවරු 12 දෙනාගේම කියා ගන්නදී තම තමන් අතරේ අපි එකිනෙකා එක්ක විවාද කළා. පංගුවක් වෙලාවට එකිනෙකාට බැන වැදුනා. ඔබට ශ්‍රේෂ්ඨ වෙන්න බෑ. ඔබට මේ දුර්වලකම තියෙනවා. ඔබ තුල මේ ආකාරයේ දුර්වලකමක් තියෙනවා කියලා අපි අපරාධ විවාද කරගත්තේ. ස්වර්ගීය ගුණාංග ගැන අපි සිත් යමුවා නම් ස්වර්ගීය ගුණාංගයන් විතරක් හෙව්වනම් අපේ කාලය නාස්ති වෙන්නෙත් නැහැ. අපේ ශ්‍රමය නාස්ති වෙන්නෙත් නැහැ. අපි අතර තියෙන ගැඹුරු මිත්‍රත්වය නැති වෙන්නෙත් නැහැනේ කියලා අපොස්තලවරුන්ට හිතෙන්නට ඇති. මම ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි ස්වර්ගීය ගුණාංගයන් අමතක කරලා මේ ලෝකේ වටිනාකම් මේ ලෝකේ දේවල් වලට හිත යොමු කරන අයට සිදුවෙන්නේ හැමතිස්සෙම එදා අපොස්තලවරුන්ට සිදුවෙච්ච දෙයමයි. අවසානයේදී මේ ලෝකේ දේවල් පසුපස්සේ හඹා යන අයට සිද්ධ වෙන්නේ කලකිරීමකට ලක් වෙන්න. අනේ අපරාධනේ මගේ කාලය මගේ ශ්‍රමය මගේ ධනය නාස්ති කළේ කියලා ජීවිතේ කලකිරීමක් තමයි අවසානයේදී උරුම වෙන්නේ. මම ප්‍රේමන්ත සහෝදර සහෝදරනි අපි අහලා තියෙනවා ලාසරස්ගේ සහෝදරියන් වන මාර්තා සහ මරියා පිළිබඳ සිද්ධිය. එක්තරා දවසක් ජේසුස් වහන්සේ මේ ලාසරස්ගේ ගෙදරට ගියාම මාර්තා මොකද කරන්නේ? ස්වාමින් වහන්සේට අපෝපස්ථාන කරන්නට, උන්වහන්සේට කන්නට බොන්නට දෙන්නට, උන්වහන්සේට හොඳම භෝජනයෙන් සංග්‍රහ කරන්න තමන්ගේ කාලය විඩංගු කරනවා. හැබැයි මරියා මොකද කරන්නේ? උන්වහන්සේ ළඟ වාඩි වෙලා උන්වහන්සේට ඇහුම්කන් දෙමින් උන්වහන්සේගේ උපදෙස් ලබා ගන්නකොට ජේසුස් ස්වාමින් වහන්සේ මාර්තාට කතා කරලා කියන්නේ මොකක්ද? මාර්තා මාර්තා ඔබ බොහෝ දේ ගැන නලංගු වෙනවා. ඔබ බොහෝ දේ ගැන වෙහෙසෙනවා. හැබැයි මරියා තෝරගෙන තියෙන්නේ හරි දේ. මරියා හොයන්නේ ස්වර්ගීය වටිනාකම් කියනකොට මාර්තාටත් එදා හැඟුණේ අනේ අපරාධනේ මම මගේ කාලය ශ්‍රමය ධනය නාස්ති කළේ උන්වහන්සේව මේ ලෝකේ වටිනාකම් වලින් අත්දකින්නට, මේ ලෝකේ දේවල් වලින් උන්වහන්සේව සනහලන්නට කියලා. එහෙනම් මේ ලෝකේ දේවල් පස්සේ යන අයට, මේ ලෝකේ වටිනාකම් හොයන අයට ප්‍රේමන්ත සහෝදර සහෝදරනේ සිදුවෙන්නේ මේ කලකිරීමට, අනේ අපරාධනේ කියන ඒ සිතුවිල්ලට භාජනය වෙලා පසුතැවිල්ලට ලක් වෙන්නටයි. මම ප්‍රේමන්ත සහෝදර සහෝදරයනි බෑතකදී මම එක්තරා අසනීප පුද්ගලයෙක්වට අන්තිම ආලේපය දානය කරන්නට ගියා. ආවත්තය දෙන්නට ගියා. එතන මේ දරුවෝ ඇවිල්ලා මේ තාත්තා දැන් මැරෙන්න ළඟයි, තාත්තා අවසන් හුස්ම හෙලන්න ළඟයි කියලා ආවත්තය දෙන්නට මාව එක්කගෙන ගියා. ඒ තාත්තට ආවත්තය අන්තිම ආලේපය දීලා ඉවරුණාන් පස්සේ ඒ තාත්තගේ ඒ පුතාලා දෙන්න මට කියනවා, ෆාදර් අපේ තාත්තා කලේම උදේ ඉඳන්ම හවස් වෙනකම් ධනෙ රැස් කිරීම, මුදල් රැස් කිරීම. සල්ලි හොයන්නේ කොහොමද? සල්ලි වැඩි කරගන්නේ කොහොමද? Tamanගේ ව්‍යාපාර දියුණු කරගන්නේ කොහොමද කියලා හිතුවා මිසක් කවදාක්වත් අපිත් එක්ක එකට කෑම කාලවත් නැහැ. පංගුවක් වෙලාවට උතුරට යනවා, පංගුවක් වෙලාවට රටේ දකුණට යනවා, නැගෙනහිරට යනවා, බස්නාහිරට යනවා. තාත්තා කොහෙද ඉන්නේ කියලාත් ලංකාවේ අපි දන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි ෆාදර්, මේ තාත්තා ආගමක්වත් හරියට ඇදහිුවේ නැහැ. දිව පූජාවට එන කෙනෙක් නෙමෙයි, පාපුච්චාරණය කරන කෙනෙක් නෙමෙයි. දේවස්ථානයෙන් යමක් කරන්නට උදව්වක් ඉල්ලන්න ආවත් ඒ මිනිස්සුන්ව පළවා හැරපු පුද්ගලයෙක් තමයි අපේ තාත්තා. ඒ වගේම තමයි ෆාදර්, තාත්තා කොච්චර සල්ලි හෙව්වත් වැඩක් නැහැ. එයා දුක් විඳ මිසක් සල්ලි හොයන්නට කවදාක්වත් ඒ සල්ලි වලින් ලබන්නට ඕන සතුට ලබා ගත්තේ නැහැ. අඩුම ගානේ ට්‍රිප් එකක්වත් ගියේ නැහැ. බලන්න ෆාදර්, දැන්
අන්තිමේට මොකද වෙලා තියෙන්නේ කියලා. හිතපු නැති විදිහට heart attack එකක් ඇවිල්ලා දැන් මැරෙන්න යන්නේ. තාත්තට දැන් හිතෙනවා ඇති ෆාදර් අපරාධේ මගේ කාලය මගේ ශ්‍රමය මම නාස්ති කරේ මේ ලෝකේ දේවල් පසුපස්සේ යන්න. මිල මුදල් ධනය වස්තු අපිට අවශ්‍යයි ප්‍රේමන්ත සහෝදර සහෝදරි. නමුත් ඒ දේවල් අපි ලබාගෙන සතුටක් ජීවිතේ අත්දකින්නෙත් නැත්තම් පවුලයත් එක්ක එකට කෑම කන්නටවත් නැත්තම් මොකක්ද ඒ ජීවිතයේ තියෙන ඵලය? ඒ වගේ අය මිය යන්නේ තනි අපරාධේ. මගේ ජීවිතේ මම කාලයේ බොරු දේවල් වලට නාස්ති කළානේ කියලා තමයි අවසන් හුස්මත් හෙලන්නේ. ඒ නිසා උන්වහන්සේ අද අපිට කියනවා බොරු දේවල් වලට කාලය නාස්ති කරන්නට එපා. බොරු දේවල් ගැන හිතලා ඔබ මානසිකව ලෙඩ වෙන්නට එපා. බොරු දේවල් හිතලා ඔබ ශාරීරිකව වෙහෙස මහන්සියට පත්වෙන්නට එපා. ස්වර්ගීය ගුණාංගයන් හොයන්න. ස්වර්ගීය දේවල් හොයන්න. ස්වර්ගයට හැම මොහොතෙම නෙත් යොමාගෙන ගමන් කරන්න. එහෙම ගමන් කරොත් අන්තිම මොහොතෙත් මැරෙන මොහොතෙත් ඔබට සතුටු වෙන්න පුළුවන්. මම මගේ කාලය ශ්‍රමය ධනය වැය කරේ යහපත් දෙයට කියලා. නැත්තම් වෙන්නේ කලකිරිලා බොහොම පසුතැවිල්ලකින් මිය යන්නට. ඒ නිසා මේ ඉරුදින අපි ස්වාමින් වහන්සේට ආඥා කරමු මේ දිය පූජා වෙලාවේදී ස්වර්ගීය දේට අපගේ සිත යොමු කරමින් ස්වර්ගීය වටිනාකම් ඉස්මතු කරගෙන ජීවත් වන කතෝලිකයන් වෙන්නට අපි හැම කෙනෙක්ටම උදව් වෙන්න කියලා ඉල්ලලා මේ දිව්‍ය යාගය තුලදී අපි ආඥා කරමු. ආමෙන්. අපි හැම කෙනෙක්ම නැගිටලා අපගේ විශ්වාසය ප්‍රකාශ කරමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. අහසා පොළවද පෙනෙන පෙන සියල්ලද මවදාල සියලු බලධිදේවයන් කෙරෙහිද විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ එකජනිත පුත්‍රයානන්ද එකම ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කාලයකම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිත වූ නමුත් මවුන් නොලැබ පියාණන් වහන්සේ සමග එකම භාවත්වයක් ඇතිව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මානු ලැබුවේය. මිනිස් අප උදෙසාද අප ගැලවීම උදෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැස වදාළසේක. ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන් කන්‍ය මරියාවන්ගෙන් මිනිස් බවගෙන උන්වහන්සේ මනුෂ්‍යයා වූසේක. තවද උන්වහන්සේ අප උදෙසා පෝසියෝ පිලාත් යටතේ කුරුසයන ගැසුණු ලැබ මරණය වේදනා විඳ උපුති තැන්පත් කරනු ලැබූසේක. ශුදෝලිය විලි පරිදි උන්වහන්සේ තුන්වැනිදා උත්ථාන වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටිනසේක. ජීවතුන්ද මරුන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැත්තේය. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයාණන් වහන්සේගෙන් හා නික්මෙන සමිදානන්ද ජීවදායකයන්ද වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියාණන්ද පුත්‍රයාණන්ද සමග එකම වන්දනාවත් මහිමයත් ලබනසේක. උන්වහන්සේ දිවසරු මගින් කතා කළසේක. අපෝස්තලවරුන්ගෙන් පැවතෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පෞකමාව සඳහා එකම ප්‍රසාද ස්ථාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මළුන්ගේ නැවත නැගිටීමද මතු පැමිණෙන සදා ජීවිතයේද බලාපොරොත්තු වෙමි. ආමෙන්. දෙවියන් වහන්සේගේ වචනයට සවන් දුන් අපි අපගේ පොදු අවශ්‍යතාවයන් මෙසේ ඔප්පු කර සිටිමු.
පිළිතුර ස්වාමිනී අප කරන යාඥා සවදාල මැනව. ස්වාමිනී අප කරන ආඥා සවදාල මැනව. ආදර දෙවි පියාණනි අප දෘශ්‍යමාන නායකයාණන් වන සුදුතුම් පියතුමා ඇතුළු පූජක පැවිදි සමහට ශුද්ධ සභාවේ නායකයන් ලෙස පැවරී ඇති දේව සේවකත්වයේ කාර්යයන් නිසි ලෙස ඉටු කිරීමට අවශ්‍ය සුදුතුම් වරම් ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන ආඥා සවදාල මැනව. ආදර දෙවි පියාණනි අප සමාජයේ පිරිහි යන සාර ධර්මයන් රැක ගනිමින් ආර්ථික හා සමාජීය වශයෙන් අසරණ වී සිටින ජනතාවට අවශ්‍ය පහසුකම් සලසමින් සැබෑ නායකත්ව තුළින් රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය අප රට පාලක සැමට දානය කරන පිණිසද ස්වාමිනී අප කරන ආඥා සවදාල මැනව. ආදර දෙවි පියාණනි මෙම වසංගත කාලයේදී විවිධ වූ ශාරීරික හා මානසික රෝගී තත්ත්වයන් හේතුවෙන් පීඩා විඳින අප මිසමි දුබල සැම ඔබ වහන්සේගේ සුවහස්තයේ ස්පර්ශය තුළ අවැසි සුවය සහනය ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන ආඥා සවදාල මැනව. ආදර දෙවි පියාණනි සමාජය තුළ නිරතුරු උසස් තැන් සොයමින් කැපී පෙනෙන්නට නොව අප විසින් සමාජයට ඉටු කළ යුතු යුතුකම් ඉටු කරමින් සැබෑ නායකයෙකු ලෙස ක්‍රිස්තුස් වහන්සේට සාක්ෂි දරන්නට අප සැම මෙහෙවන පිණිසද ස්වාමිනී අප කරන ආඥා සවදාල මැනව. අපි සුළු මොහොතක් නිහඬව අපගේ පෞද්ගලික අවශ්‍යතාවයන් උදෙසා යාඥා කරමු. විශේෂාකාරයෙන් අපි යාඥා කරමු ස්වර්ගීය වටිනාකම් හොයන ජනතාවක් වන්නට අපිට උදව් වෙන්න කියලා. අපි අනවශ්‍ය ලෙස මේ ලෝකයේ දේවල් පසුපස්සේ හඹා ගියා නම් මේ ලෝකේ වටිනාකම් ගැන විතරක් නලංගු වුණා නම් ඒ පිළිබඳ උන්වහන්සේ ඉදිරියේ අවංකව මනස්ථාපනය වෙලා අද පටන් අපිට ස්වර්ගයේ දෙසටම නෙත් යොමු කරමින් අපේ ජීවිත ගෙවන්නට උදව් වෙන්න කියලා ඉල්ලලා ස්වාමින් වහන්සේ ඉදිරියේ අපි සුළු මොහොතක් නිහඬව යාඥා කරමු. මෙකීද අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. සහෝදර සහෝදරියනි මාගේ සහ ඔබගේ ආගය
සියලු බලැති දෙවියන්න් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අටව සදාද අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධ සභාවටත් ප්‍රයෝජනයක් වන සඳහාද ඔබගේ හස්තවලි ස්වාමීන් වහන්සේ මේ ආගය පිළිගන්නාසේක්වා. දෙවී පියාණනී ඔබ වහන්සේගේ ජනතාව ඔබ හමුවේ පුදන මේ පඬුරු පිළිගන්නට කරුණා කළ මැනව. ඔබ වහන්සේට ප්‍රසන්න වූ මේ පඬුරු මගින් අපගේ විශ්වාසය හා භක්තිය අප ප්‍රකාශ කරන්නක් මෙන්ම එමගින් ඔබ වහන්සේගේ ස්වර්ගීය අභිරහසේ සහභාගී වීමටද අපට වරම් දුන මැනව. මෙකිදේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. ඒ ඔහුගේ උද යුතුද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනී සියලු බලැති සදාතන දෙවි ස්වාමිනි, සෑම කල්හිද සෑම තැන්හිද අපි ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණය ගැලවීමදායකය. පාපන්ධකාරයේ ගැලී විසිරී ගිය ඔබ වහන්සේගේ දරු කැල ඔබ පුත්‍රයාණන්ගේ සිරිලය මගින්ද ශුද්ධාත්මයාණන්ගේ ආනුභාවෙන්ද මිහිපිට ඔබ වහන්සේගේ පවුලමෙන් එක් රැස් කළසේක. මෙසේ ඔබ වහන්සේගේ ශුද්ධ වූ සභාව පරිශුද්ධ ත්‍රිත්වයේ ඒකත්වයෙන් බඳිනු ලැබ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය මෙන්ද ශුද්ධාත්මයාණන්ගේ මන්දිරය මෙන්ද මිහිපිට ඔබ වහන්සේගේ කරුණා මහිමය පසසන්නීය. එහින් අපි දුසුර සේනාවන් හා එක්වී ඔබ වහන්සේගේ ප්‍රශංසාවත් මහිම ප්‍රභාවත් මෙසේ වර්ණනා කරමු. සුවිශුද්ධය සුවිශුද්ධය ලෝකාග්‍රදී ස්වාමීන් වහන්සේ සුවිශුද්ධය. අහසත් පොළවත් ඔබ වහන්සේගේ මහිමේ පිහිටිදේ. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. ස්වාමින් වහන්සේගේ නාමයෙන් වඩිනතුමානෝ භාග්‍යවත්ය. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. එසේය ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සියලුම සුවිශුද්ධතාවයේ උල්පත ඔබ වහන්සේ මෙන්. එහින් ඔබ වහන්සේගේ ආත්මයාණන්ගේ ආනුභාවෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන් අපි අයදිමු. අපේසේ අදිනුවේ මේ පඬුරු අප උදෙසා අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පුබේ රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් ඒ කඩා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න. සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනය වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව දානන්තූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි. පව් කමාව සඳහා ඔබ උදේ සාද සියලු මනුෂ්‍යයන් උදේ සාදේ වගුරනු ලබන්නේ. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න.
අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ස්වාමිනී ඔබ වහන්සේ පුතුසේක. ස්වාමිනී ඔබ වහන්සේ උත්ථාන වූසේක. ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක. එහෙන් පියාණනි ඔවුන් වහන්සේගේ මරණයද උත්ථානයද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන්නට සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන්න් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතවයිද සිටිමු. ස්වාමිනි මුළු ලොවෙහි පැතිර පවත්නා ඔබ වහන්සේගේ ශුද්ධ වූ සභාව සිහි කළ මැනව. ෆ්‍රැන්සිස් නැමැති අප පොදු පියාණන්ද මැල්කම් රංචිත් නැමැති අපගේ අගරදු ගුරුතුමා දෙතුමන්ගේ සහායක රදු ගුරුතුමන්ලාද සකල පූජක පිරිසද සමග එම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලස්සනු මැනව. අපි සුළු මොහොතක් නිහඬව මලා වූ අය සිහිපත් කරලා යාඥා කරමු. විශේෂාකාරයෙන් COVID-19 වසංගතය නිසා මේ දිනවල හදිසියේ වියෝවන අපගේම සහෝදර සහෝදරයන්ගේ ආත්මයන් වෙනුවෙන් අපි සුළු මොහොතක් නිහඬව යාඥා කරමු. උත්ථානයේ බලාපොරොත්තු ඇතිව මියගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතුව නැසුණු අනෙකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීවත මණ්ඩලයේ ආලෝකය වෙතට පිළිගත මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කණෙමරියාවන්ද ඕතුමියගේ දම්පති උසුදෝ ජුසේ මුනිදුන්ද භාග්‍යවත් අපෝස්තලවරුන්ද සෑම කාලයන්හිම වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවිගෙවූ සියලු ශුද්ධවන්තයන්ද ශුදෝ නිකුලා මුනිතුමන්ද ශුදෝ හෙලේනා මුනිතුමියද සුදෝ ජුසේ වාස් මුනිදුන්ද සමග සදා ජීවනයට සහභාගී වීමට අප සුදුසන් කළ මැනව. තවද ඔවුන්හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලැති දෙවී පියාණනි ශුද්ධාත්මයන්න් හා සමග එක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටමත් වේවා. මේ ලෝකේ වටිනාකම් හොයනවට වඩා ස්වර්ගීය වටිනාකම් හොයන දේව දරුවෙක් දියණියක් බවට අපිව පත් කරන්න කියලා ඉල්ලලා ස්වර්ගීය පියාණන් අපි මෙලෙස සමතමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොවේද ඉටු වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අප ප්‍රදානය කළ මැනව අපට වර්ධ කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාප අවස්ථාවන්ට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී සියලු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද
අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි අයදිමු. එවිට ඔබ වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සිළු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම්කරු ආනන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මක්නිසාදයක් රාජ්‍යද බලයද මහිමයද සදාටම ඔබ වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමි. මගේ සාමය ඔබට දෙමි ස්වකීය ශ්‍රාවකයන් නමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී. ඔබ වහන්සේ අපගේ පාපයන් නොතක ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි එම සභාවට සාමයද සමගියද දානය කරන්නට කරුණා කළ මැනව. ඔබ වහන්සේ සදහටම වැඩවසන සේක රජකම් කරන සේක. ස්වාමින් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපේ කෙනෙකාට සාමය පතමු. ඔබට සාමය වේවා. ලොවේ පව් හරින දේවාජපාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව්හන්න දේවාජපාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව්හන්න දේවාජපාලකයාණනි අපට සාමය දුන මැනව. මෙන දේවාජ බාලකයානු මෙන්න මේ ලෝකේ වටිනාකම් වලට අපගේ කාලය ශ්‍රමය නාස්ති නොකර ස්වර්ගයේ වටිනාකම් වලට හිත යොමු කරන්නට අපව කැඳවන තැනන් වහන්සේ අජ බාලකයාණන්ගේ භෝජනයට කැඳවනු ලැබුවෝ භාග්‍යවන්තයෝය. ස්වාමිනී ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසෙක් නොෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව. එවිට මාගේ ආත්මය සුවවන්නේය. මම යහපත් එඩේරා වෙමි. මාගේ බැටළුවන් මම හඳුනමි. ඔහුද මා හඳුනති ස්වාමින් වහන්සේ වදාරන සේක. අපි යාඥා කරමු. ඔබ පුතුන්ගේ සිරුරෙන් අප පෝෂ කළා වූ දෙවි ස්වාමිනී මේ දිවස ප්‍රසාදය මගින් ඔබ වහන්සේගේ නිරන්තර පිහිට ආධාරයෙන් අප රැක ගන්නට
කරුණා කළ මැනව මෙම දීවාබිරහස මගින්ද අපගේ හැසිරීමෙන්ද ඔබ වහන්සේගේ ගැලවීම දිනා ගන්නට අප සැමට පිහිට වූ මැනව මේකීද අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සර්ව බලධාරී දෙවී මහෝත්තමයාණන් වන පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද අප සැම ආශිර්වාද කර ආරක්ෂා කර සුවපත් කරන සෙක්වා. යන්න ජේසු තුල ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. නමෝ මරියනි ප්‍රේමසාද පූර්ණවන්තේනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී වහන්සේය. ඔබගේ ස්ත්‍රී කුසේ පළවන් ජේසුස් ආශිර්වාද ලද්දාවුය. සාන්ත මරියනි දේව මෑණියනි පාපී අප උදෙසා දැනුත් අපේ මරණ වේලේදී යාඥා කළ මැනව. ආමේන්. ලංකාවේ අප ස්වාමිදුවනි අප නිසා යාඥා කළ මැනව. සුදෝ ජුසේ වාස් මුනිතුමනි අප නිසා යාඥා කළ මැනව. සුදෝ නිකුලා මුනින්ද්‍රේනි අප නිසා යාඥා කළ මැනව. අපි සිළු දෙනාම කියමු. සාන්තක වූ කුරුසයයාලමින් අපේ සතරන්ගෙන් අප කලවා දේවා. අපගේ දෙවි ස්වාමිනී පිතාගෙන් පුත්‍රයාගේ ස්ප්‍රීතු සාන්තගෙත් නාමෙන් ආමෙන්. ජේසු පිහිටයි. ජේසු පිහිටයි Father.